හරි. හොඳයි සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි අද අරගලයේ නීතිඥයෝ සංවිධානයේ විදිහට අද මේ මාධ්‍ය සාකච්ඡාවක් හැඳවන අදහස් කරේ. මේ වන විට මේ රට තුළ උද්ගත වෙලා තියෙන මූලික කරුණු කාරණා පිළිබඳව අපගේ අදහස ඔබට දැනුවත් කිරීම සඳහා මම නීතිඥ මනෝජ් නානායක්කාර අරගලයේ නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු මේ මොහොතේදී අපි දන්නවා අපේ රටක් හැටියට අපි මුහුණ දීලා තියෙන තත්වය කුමක්ද කියන එක. මීට මාසයකට දෙකකට කලින් තිබිච්ච ඇතැම් ප්‍රශ්න මේ මොහොතේ නෑ වගේ දැනුණට අපි දන්නවා මේ හැම ප්‍රශ්නයක්ම නැති වෙලා නෙමෙයි ඒවා යටපත් වෙලා පමණක් තියෙන විදිහ අපි දන්නවා. සහ මේ රජය විවිධ උපක්‍රම සහ උපායශීලී ආකාරයෙන් ජනතාවගේ මනස මේ තත්වයෙන් වෙනස් කරලා තියන්නට උත්සාහ දරමින් සිටින බවක් අපි දන්නවා. ඒ නිසා අපි දන්නවා මේ තත්වය හරියට රබර් බෝලයක් වතුරයට ඔබාගෙන ඉන්න දරන ප්‍රයත්නය වගේ ප්‍රයත්නයක් කියන කාරණේ අපිට බොහොම පැහැදිලි. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්න කැමති පැලැස්තර විසඳුම් දීලා මේ රටේ දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ. පැලැස්තර දාලා මේ රටේ ප්‍රශ්න ඉවරයි කියලා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න බෑ. මොකද මේ රටේ ඉන්නේ සබුද්ධික ජනතාවක් මේ රටේ ඉන්නේ. ඒ නිසා මේ වෙනකොට අරගලය නිසා වෙච්ච දැවැන්තම සහ විශිෂ්ටතම සේවය තමයි ජනතාව විචාරශීලී වීම. ජනතාව ඊට කලින් දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන ඉන්න තත්වයක අතිශය බහුතරයක් හිටියට හැබැයි මේ අරගලයක් එක්ක අපි දන්නවා මිනිස්සු මේ රටේ දේවල් සමාජීය දේවල් කාලීන දේවල් සම්බන්ධයෙන් මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා බිඳිලා තිබිච්ච කොන්ද නැමිලා තිබිච්ච කොන්ද කුදු වෙලා තිබිච්ච කොන්ද නැවත ශක්තිමත් කෂේරුකාවක් බවට මේ රටේ ජනතාවගේ පරිවර්තනය කරේ මේ අරගලය කියන කාරණය මේ රටම පිළිගන්න සත්‍යයක්. ඒ නිසා තමයි මේ රටේ දේශපාලඥයන් සිටින ඒ පාලකයන් මේ අරගලය දැවැන්ත හිසරදයක් බවට පත් වුණේ. ඒ නිසා අපි කියනවා තමුන්ට ඒ අරගලේ හිසරදයක් වුණාට මේ රටේ ජනතාවට සෙත සැලසීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භිච්ච අරගලය මේ රටේ ජනතාවට ඒ ගැටලුව එනකොට අපි දන්නවා ආර්ථික අපරාධයක් සම්බන්ධයෙන් අලුත් කතාබහක් රට තුල ලෝකයේ තුල නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙනකොට අද රටේ 2,20,00,000ක් ජනතාව ඇයි දුක් විඳින්නේ? ඇයි ආර්ථිකමය වශයෙන් මේ රටේ ජනතාව පීඩාවට පත් වෙලා තියෙන්නේ? ඇයි මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ටික මිලදී ගන්න බැරි වෙලා තියෙන්නේ? උද්දමනේ 70ක් වගේ ප්‍රමාණයට 69ක් වගේ ප්‍රමාණයට ඉහළ යන තැනකට පත් වෙලා තියෙන්නේ. ඇයි අපේ රටට අවශ්‍ය කරන khනිජ තෙල් ටික ගෙන්න ගන්න බැරි වෙලා තියෙන්නේ? මේ වෙනකොටත් නැව් තුනක් නැංගුරම් දාලා තියෙනකොට ඇයි ඒක බැරි තත්වයකට පත් වෙලා තියෙන්නේ? ඇයි මේ රටේ පාසල් දරුවන්ගේ පෙළපොත් ටික මුද්‍රණය කරගන්න බැරි තැනකට මේ රට පත් වෙලා තියෙන්නේ? කොටින්ම කියනවා නම් ඇයි අධිකරණයකින් පිටපතක් ගන්න කොලයක් නැති තැනකට මේ රට පත් වෙලා තියෙන්නේ? ඇයි මේ රටේ කර්මාන්ත බිඳ වැටුනේ? ඇයි මේ රටේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය බිඳ වැටුනේ? ඇයි රැකියා නැති වුණේ? මේ හැම දෙයක් කරාම පවුල් ලක්ෂ ගානකට දැවැන්ත පීඩාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමති ඒ තත්වයට රටපත් කරපු පිරිස තමයි නෙමෙයි. මේ ජනතාව වැඩ කරපු ජනතාවක්. මේ ජනතාව ඔවුන්ට ලැබිච්ච දේවල් ඔවුන් මිලදී ගත්ත ජනතාවක්. ඒ නිසායි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ පාලකයන්ගේ තිබිච්ච වැරදි ආර්ථික කළමනාකරණය ප්‍රධාන ප්‍රශ්නයක්. මේ රටේ පාලකයෝ මේ සියලු ව්‍යාපෘතීන් වලින් සහ රටේ සම්පත් එවැනි කාරණා මේ රටට ආපු ව්‍යාපෘති වලින් මහා පරිමාණයේ කොමිස් අරගෙන මේ රටට මහා ණයබර ඉතිරි කිරීම ඊළඟ කාරණා. ඒත් එක්කම රටට නොගැලපෙන ව්‍යාපෘතීන් මේ රට තුල තත්වයට ඇදලා දාපු
දේශපාලන නායකත්වය තමයි මේ ආර්ථික අපරාධයට වගකිය යුතු වෙන්නේ. ඒ දේශපාලකයන්ට උල්පන්දම් දීලා මේ ආර්ථිකය ඝාතනය කරන තැනට ඇවිල්ලා අද වෙනකොට මේ රටේ පුරවැසියා නොමැරී මැරෙන තැනකට පත් කරපු රාජ්‍ය නිලධාරීන් තමයි මේ ආර්ථික අපරාධයට වගකිය යුතු වෙන්නේ. එහෙනම් අද වෙනකොට නම් කීපයක් ඇවිල්ලා තියෙනවා. නම් පහක් ඉදිරිපත් කරලා තියෙනවා. මහ බැංකුව අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල්, පී.බී. ජයසුන්දර, ආටිගල ඒත් එක්කම හිටපු මහ බැංකුව අධිපතිවරයා ලක්ෂ්මන්. මම කියනවා මේ නම් පහ විතරක් නෙමෙයි. තව නම් දෙකක් අත්‍යවශ්‍යයෙන් මේකට ඇතුළත් වෙන්න ඕනේ. එක්කෙනෙක් තමයි ඒ වෙනකොට මේ රටට නායකත්ව පරිමාණ ව්‍යාපෘතියකටම තමන්ගේ නම දාගන්න පුදුමාකාර කාලකන්ණි ආසාවකින් පෙළිච්ච මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ ආර්ථික අපරාධයට පැහැදිලිවක් කියන්නට අවශ්‍යයි. ඒ නිසා අපි නම් කියනවා ඒ නම් පහට මේ නම් දෙකත් එකතු වෙලා මේ රට, මේ ජනතාව, මේ දේශය කාලකන්ණි භාවයට ඇදලා දාපු, මුග්ධ භාවයට ඇදලා දාපු, සරණ භාවයට ඇදලා දාපු අද වෙනකොට ලෝකයේ දුප්පත් රටවලින් පවා ණය ඉල්ලන්න සිද්ධ වෙන තැනට මේ රට ඇදලා දාපු මේ දේශපාලන නායකයෝ, මේ රාජ්‍ය නිලධාරී, මහ බැංකුව අධිපතිවරයාට උපදෙස් දෙපු අනෙකුත් නිලධාරී සියලු දෙනා දැන් කියනවා අද වෙනකොට ජාත්‍යන්තරය බොහොම පැහැදිලිව මේ බව ප්‍රකාශ කරලා තියෙනවා. අද වෙනකොට තොරතුරු සංඛ්‍යා ලේඛන දත්ත එක්ක මේ කාරණය බොහොම පැහැදිලිව හෙළිදරව් කරලා තියෙනවා. හැබැයි මේ ලංකාව තුල ඉන්න කාට හරි අදටත් ඒ කරුණාකරලා තමුන්ගේ වහල් මානසිකත්වයෙන් මිදිලා රට ගැන හිතලා, ජනතාව ගැන හිතලා මේ ප්‍රශ්න දිහා නැවත බලන්න කියලා ඒ ජනතාවට අපි ආරාධනා කරන්න කැමතියි. ඒ ජනතාවට අපි ආරාධනා කරන්න කැමතියි. එහෙමනම් අපි කියනවා ඉතිහාසයේ වැරදුනා. මේ ජනතාව අන්ධ ගිහිල්ලා, ජනතාව රවට්ටලා, ජනතාව නොමග යවලා, ඇත්ත වගේ සුරංගනා ලෝක හදලා, ජනතාවට ෆැන්ටසියක් මවපු ඒ විමල් වීරවංශලා, උදේ ගම්මන් පෙළලා, අතුරුලිය රතලලා, වාසුදේව නානයක්කාරලා වගේ ඒ ජඩ දේශපාලඥයෝ නැවත වෙනස් මූණුවරකින් අලුත් ප්‍රවේශයක් ගන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි කියනවා මේ රටේ ජනතාව ඔහෙලට රැවටිච්ච කාලේ ඉවරයි. ඔහෙලට අන්දන්න පුළුවන් වෙච්ච කාලේ ඉවරයි. එයාලට හොඳ කාලේ ෂෝක් වැඩේ වැරදුනා. පයින් ගහලා එළියට දැම්මම දැන් අපිට වැරදුනා. අපි වැරදි බස් එක නැග්ගා. අපි වැරදි තීරණයක් ගත්තා. මේ මොන කුණු හර්පයක්ද? එයාලා කියන දේ අහලා මේ රට දවසින් දවස අගාධයට ගිහිල්ලා, විනාශ මුඛයට ගිහිල්ලා මේ රට නැතිබංගස්සාර පුළුවන් ක්‍රමයක්, මේ රට නැවත ගොඩනගන, මේ දේශය සුවපත් කරන ක්‍රමයක් මේ රට තුළ ස්ථාපිත කරන වැඩපිළිවෙලකට අපි අනුගත වෙන්න ඕනද කියන එක මේ රටේ ජනතාව තීරණය කරන්න අවශ්‍යයි. මේ රටේ ජනතාව තීරණය කරන්න අවශ්‍යයි. ඒ නිසා වැරදුනාට පස්සේ අනිත් එකාට බැලලා වැඩක් නැහැ. වැරදුනාට පස්සේ අපිට වැරදුනා කියලා සමාවිල්ලලා හදන්න පුළුවන් වැරදි නෙමෙයි මෙව්වා. මතක තියාගන්න, වැරද්දක් දෙවිදියකට වෙන්න පුළුවන්. එකක් යම්කිසි ක්‍රියාවක් කිරීම හෝ නොකර හැරීමක් නිසා වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි නොසලකිලිමත් භාවය නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශපාලඥයෝ ඔය දෙයාකාරයෙන්ම මේ වැරද්ද කරා. ඔය දෙයාකාරයෙන්ම මේ රට විනාශ කළා. මේ ආර්ථිකය ඝාතනය කළා. ආර්ථිකය මරලා දැම්මා. මිනිස්සු ටිකට යන්නේ නමන්නේ තත්ත්වයටපත් කරා. ඉන්ධන ටික නැති කරා. අත්‍යවශ්‍ය ආහාර ටික නැති කරා. ඖෂධ ටික නැති කරා. ඒ නිසා ඔවුන් ගත්ත වැරදි වේදයට විරුද්ධව, ඔය ක්‍රමවේදයට විරුද්ධව, ඒ නිසා ඔය ක්‍රමවේදයේ වෙනස් වෙලා රට අන්දපු මේ පජාතික හොරු රැළ, රාජපක්ෂ නඩය, ඔය වීරවංශලා, ගම්මන් පිළලා, වාසුදේවලා ඇතුළු විකට නඩය ඔය දේශපාලනයෙන් තුරන් කළා දානකම් මේ අරගලය අවසන් වෙන්නේ නැහැ. අරගලයට ජය වේවා. කමන්නේ ඔය යන්න.
ආයිබෝවන් සියලු දෙනාටම මම නීතිඥ අමිලගොඩ මහවත්ත අරගලයේ නීතිඥයෝ සභාපති. අපි අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ මේ රටේ ජනතාව අද මේ වෙනකොට අත්විඳිමින් සිටින සහ මේ රටේ ජනක කරවන්න එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගෙන් මේ ප්‍රශ්න නොදැනෙන මට්ටමට පවත්වාගෙන යන්න රජයේ විවිධ උප්පරවැට්ටි යොදනවා. ඔපියන්ගේ ප්‍රශ්න අද මේ රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න එදා වගේම එහෙම්මමයි. අද රැකියා අවස්ථාව තුල ප්‍රශ්න, දරුවෙක්ට පෝෂදායී ආහාර වේලක් දෙනවා කියන එක අද ප්‍රශ්නයක්. එතකොට දෙමව්පියෙක්ට, අම්මෙක්ට, තාත්තෙක්ට අද තමන්ගේ පවුලේ එදිනෙදා වියදම්යක් මාසේ අන්තිම වෙනකොට ලයිට් බිල, වතුර බිල එනකොට පවුලක් නඩත්තු කරන තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් අද පුදුම දුක්ින්දරේ. අද තරුණයෙක්ට, තරුණියෙක්ට තමන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන්, තමන්ගේ අනාගත අවශ්‍යතාවයන් ඉටු කරගන්න, ගෙයක් දොරක් හදාගන්න බැරි ආර්ථිකයක් මේ රට තුල ගොඩ නැගිලා තියෙන්නේ. එහෙම තත්වයක් තියෙනකොට මේ රටේ මිනිස්සු කියනකොට මේ රට අලුත් මාවතකවා මේ රටේ පාලකයෝ හරි ලස්සන සෙල්ලමක් කරනවා. ඒ තමයි මේ රටේ ජනතාව අන්දනවා, ජනතාවට මායාවක් පෙන්වන්න උත්සාහ කරනවා. මේ රටේ පරිපාලනය මේ රට ගොඩ ගන්න නම් මේ රටේ විශාල ඇමති මණ්ඩලයක් ඉන්න ඕන. මේ ඉන්න ඇමතිවරුන්ගේ සියලු දෙනාගෙන්ම කාර්යක්ෂමව වැඩ ගන්න ඕන. ඔය කියන මායාව පෙන්න මේ අය උත්සාහ කරනවා රටට දරන්න බැරි පිරිවැය ඉක්මවා යන, රටට ආදායමක් නොලැබෙන මේ අමාත්‍ය මණ්ඩල විශාල වශයෙන් පුරවාගෙන මේ රටට බොරු ඇන්දීමක් කරන්න. ඇත්තටම අපි මේ ඇමතිවරුන් පත් කිරීම දකින්නේ හරියට අස්සය දුවන්න ඕන රේස් එකකින් වල උම්බෑ කියන්න සලස්වලා මේ රටේ ප්‍රශ්න අමතක කරන්න, මේ රටේ ප්‍රශ්න විසඳන්න හදනවා නම් ඔය රනිල් රාජපක්ෂට වැරදිලා කියන කාරණාව. ඒ වගේම මේ අරගල කරුවන් වෙනුවෙන් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව බොහොම මර්ධනකාරී පිළිවෙතක් කරගෙන යනවා කියලා කිව්වා. මේ ඊයේ පෙරේදා මේ රටට අඩිය ගහලා ගිය ඇමරිකානු විශේෂ නියෝජිතවරිය සමන්තා පව, එතකොට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරිය මේ රටට ආර්ථික අපරාධ චෝදනා ගොනු කරනවා. සමන්තා පව මේ රට ඇතුළට ඇවිල්ලා මේ රටේ දේශපාලකීන්ගේ සරම ඇඳි මේ රටේ ජනතාවගේ නිදහස නැතිවීම, වැරදි ආර්ථික ප්‍රතිපත්ති මොනවද? මේ අය කියන මේ රටේ පොහොර ප්‍රතිපත්තිය, මේ රටේ ඩොලර් ශාන්තිත සම්බන්ධයෙන් මේ රටේ අනුගමනය කරපු ප්‍රතිපත්තිය, එකී මෙකී නොකී විවිධ ප්‍රතිපත්ති ගත්තේ අරගල කරුවද? අපි ප්‍රශ්න කරනවා. එතකොට ත්‍රස්තවාදයේ වැළැක්වීම වගේ අතිමර්ධනකාරී පනත් ගෙනල්ලා මේ රටේ අරගලය වෙනුවෙන් එළියට බැහැපු තරුණයින්, වසන්ත මුදලිගේ වගේ, අපේ භික්ෂුන් වහන්සේ වගේ ජීවන්ත සහෝදරයන් වර්ධනය කරන්න මේ අනපනත් ගෙනාවේ අරගලකාරයෝද? ඒ වගේම අපි අහන්න කැමති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල වශයෙන් ජිනීවා වල අද සාකච්ඡා වෙනවා. ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන බව, ප්‍රත්‍යක්ෂ වන බව එහි සඳහන් කරනවා. එතකොට ඒව කරේ අරගලකාරයෝද? අපි අහන්න අපි අරගලකාරයෝ වගේ විදියට මේ දේවල් කියනකොට මේ පාලකයෝ අපිට දොස් නැගුවා. ඉතින් අපි ජනතාවට කියනවා මේ රටේ ජනතාව කියන්නේ 225ක් හෝ පාර්ලිමේන්තුව තුල මේ ජඩකම් අමනකම් කරන മന്ത്രിවරුන් සහ මේ ජනාධිපති රැළ නෙමෙයි. මේ රටේ ජනතාව කියන්නේ 2 කෝටි 20 ලක්ෂයක් වූ මේ රටේ ජනතාව. ඒ අයට මේ රට තුල නිදහසේ ස්වාධීනව ජීවත් වීමේ හැකියාව තියෙන්න ඕන. ඒ වගේම අපි රැජින ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහට ඕනේ නම් මේ එක දවස් එළියට බහැපු අරගලකාරයන් මර්ධනය නොකර ඉන්න ඕන. ලෝකෙට ආදර්ශයක් දෙන්න ඕනේ. ඒකයි. ඒ වගේම මේ රට විනාශ කරපු අමන තකතිරු ආර්ථික තීරණ ගත්තු මේ රටේ ආර්ථික උසාවි වලට දක්කන් යන්න ඕන. අන්න එදාට තමයි ලෝකයේ ඉදිරියේ ලකුණු දාගන්න වෙන්නේ ඔය රනිල් වික්‍රමසිංහට. එයා හිතනවා නම් 19 වෙනිදා නිවාඩු දිනයක් බවට පත් කරලා ලෝකයට විහිළු සපයන්න එපා මහත්තයෝ. අපි භාෂාවෙන් කියනවා නිකන් ගොන්ජෝක් දාන්න එපා. මොකද මේ රටේ මිනිසුත් ලෝකයේ මිනිසුත් ඔයා වගේ ඇඳලා ඉන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේම අපි කියන්න ඕන මේ දවස්වල අපි දැක්කා මේ අරගලය තුල හිටපු ක්‍රියාකාරී නායකයින් අල්ලලා ඒ අයට විවිධ අභූත චෝදනා ගොනු කරලා නීතිය නමලා ඒ අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අපි එකඟයි නීතිඥයෝ විදිහට
වරදක් කරනවා නම් කවුරුණත් ඔහුට නීතිය එකලෙස ක්‍රියා කලාකාරිනියක් එහෙම නැත්නම් අපේ අහිංසක අරගලකරුවෙක් ගෙනහිල්ලා බොහොම උජාරුවෙන් උඩ දාගෙන ගිහිල්ලා අධිකරණයට ඉදිරිපත් කරලා මහා අභූත චෝදනා කරනවා. අපි ওই නිලධාරීන්ට කියනවා වැරදි තැන හිට ගන්න එපා. Tamanට ඔය නිල ඇඳුම දීලා තමුන්ව නඩත්තු කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. අද මිනිස්සුන්ට කණ්ඩ අඳින්න නැතිකොට තමයි කන දෙයිනුත් බොන දෙයිනුත් බෙහෙත් පෙත්තෙත් බදු ගෙවලා නිල ඇඳුම් නඩත්තු කරන්නේ. ඒවා තියෙන්නේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නයි. ජනතාවගේ ධනය හූරන් කාපු මිනිස්සු අද නිදැල්ලේ ඉන්නවා. උන්ට රටවල් ගානේ ඇවිදින්න පුළුවන්. උන්ට මේ රටේ ධනස්කන්ධය, උන්ගේ සැප පහසුකම් කිසි දෙයක් අඩු වෙලා නැහැ. නමුත් සැබෑ ප්‍රශ්නය වෙනුවෙන් ආකාරයෙන් නුසුදුසු ඇමතීමක් කරලා අද මේ වෙලාව වෙනකොටත් මේ මාධ්‍ය සාකච්ඡාව යනකොටත් පවරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණයේ විසින් මේ සඳහා සුදුසු යම් නියෝගයක් ඔහු වෙත ලබා දෙවි කියන එක. අපි නීතිඥයෝ වශයෙන් මේ කරුණු ගැන හැර දක්වමින් උත්සාහ කරන්නේ මේ රටේ මිනිස්සු මේ රටින් වෙනුවෙන් එළියට බහැපු වෙලාවේ ඔවුන්ගේ සාධාරණ අයිතීන් මර්ධනය කරන්න උත්සාහ කරනවා නම් මේ නීතියේ විවිධ වෙට්ටු දාලා අපි නීතිඥයන් වශයෙන් ඒ සාධාරණ තැන හිට ගන්නවා කියන කාරණාව. මොකද නීතිඥයෝ කියන්නේ ප්‍රජාවගේම කොටසක්. අපිට දැනෙනවා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න. ඒ නිසයි අපි මේ නීතිඥයෝ වශයෙන් ජනතාව සමග ඉන්නේ. ඔව් මේ වෙනකොට අපි දැකලා තියෙනවා නීතිඥ සංගමය. එතකොට මේ වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන නීතිඥයින් අද ණයට අඳුකොළ වෙලා තියෙනවා. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපි ওই මර්ධනය අද කියනවා අපි වැරදි බස් එකේ නැග්ගේ ඒකින්ද අපි බස් එකෙන් බැස්සා කියලා. අපි ඔය බස් එකෙන් බැස්සයි කියන මහත්තුරුන්ට කියනවා ඕගොල්ලෝ බස් එකෙන් බැස්සා නෙමෙයි අපි ඕගොල්ලන්ගේ බස් එකෙන් බැස්සුවා. අන්න ඒක තමයි ඇත්ත. නැත්තම් අදටත් ඔය බස් එකේ AC දාගෙන ඕගොල්ලෝ චූන් එකේ ගමනක් යනවා. ඔය ගමන නැවැත්තුවේ අරගලය. ඔය ගමන නැවැත්තුවේ මේ රටේ සාධාරණ මිනිස්සු. පොඩි පණිවිඩයක් දුන්න මහත්තයෝ. පොඩි පණිවිඩයක්. ඒ පණිවිඩය හරියට දාරටත් මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම අනාගතයේ ඡන්දයකදී නුඹලාගේ ගමන නවතිනවා. හැබැයි ඊට කලින් අරගලේ තවත් අධිරයකින් නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා. මොකද ජනතාව ප්‍රශ්න වලින් මිරිකෙමින් නිදින්නේ. ඒ මිරිකෙන ජනතාවගේ ලයිට් බිලට ගහලා ඒ ජනතාව පණිවිඩය ගන්න අරගෙන හැදෙන්න නැත්තම් ඒ වල විපාක වලට මුහුණ දෙන්න වෙයි. ස්තුතියි. ලිහිණි ප්‍රනාන්දු අද අරගලයේ නීතිඥයෝ සමග එකතු වෙලා තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම අද ඔබ මම ජීවත් වෙන රට එදා මැයි 9 වෙනිදා ජූනි 9 වෙනිදා ජූලි 9 වෙනිදා අරගල කරලා දිනාගත් ඒ අපි කියන ජය අවදි වීමට කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ රටේ තිබ්බ ප්‍රශ්න කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. එදා අරගල කරේ පාරට බැහැලා අරගල කරේ කුමක් වෙනුවෙන්ද? ඔබ මම අරගල කරේ කුමක් වෙනුවෙන්ද? මේ අපි ඔබ කතා කරන මේ සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන්. මොකද්ද මේ සිස්ටම් චේන්ජ් එක? අපි හඬ නගපු සිස්ටම් චේන්ජ් එක මොකද්ද? මේ වර්තමාන දූෂිත දේශපාලඥයන්ගෙන් දූෂිත පාලකයන්ගෙන් මේ රට මුදා ගැනීමට. මොකද්ද මේ ශ්‍රී ලංකාව කියන්නේ? ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තටම දූෂිතයන් රට කරන රජ කිසිම උගත්කමක් බුද්ධිමත් ඇති පිරිස මිනිස්සු පාර්ලිමේන්තු නායකයන් විසින් මේ රට මෙහෙයවන රටක් බවට පත් වෙලා. අද වර්තමානයේ ඇයි අපි අරගල කරේ? ලයිට් නැහැ, ගෑස් නැහැ, පෙට්‍රල් නැහැ. ඔබ මගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත්ත පාලකයන්ට වෙරහිව තමයි අපි එදා අරගල කරේ. රාජ්‍ය නාස්තිය උඩුදුවා ගිය රටක් වෙනුවෙන් රටකින් රට මුදා ගැනීම වෙනුවෙන් අරගල කරේ. ඊට අමතරව උගත්කමක් නැති පාලකයින්ව ඔබ මම පාලකයින් ඔබ මම පාලනය කිරීම වෙනුවෙන් විරුද්ධව අපි අරගල කරේ. බුද්ධි ගල විරුද්ධව අරගල කරේ. එපමණක් නෙවෙයි තරුණයෝ පාරට බැස්සේ අපේ මේ හීන දොඳ වෙලා යන මේ හීන ආරක්ෂා කර ගැනීමට. ඔබ මගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් තමයි අපි අරගල කරේ. ඒ අරගල කිරීම වැරදිද? කිසිම වැරදක් නැහැ. මොකද මේ ඔබේ මගේ රට
මේ අවස්ථාවෙනුත් මේ අරගලේ ඒ ජනතාවගේ කැක්කුම ජනතාවගේ දුක ඔවුන් කිසිම අවස්ථාවකදී තේරුම් අරගෙන නැහැ. ඒ හින්දා තමයි අද වර්තමානයේ වෙනකොට රාජ්‍ය ඇමතිවරු 37ක් පත් කරනවා. කැබිනට් ඇමතිවරු තව 10 දෙනෙක් වැඩිපුර පත් කිරීමට යනවා. ඉතින් මේ රාජ්‍ය ඇමතිවරු මේ කැබිනට් ඇමතිවරු පත් කරලා මේ ගෙනියන්න මේ රටක් තියනවාද මේ බංකොලොත් වෙච්ච රටක මේ රාජ්‍ය ඇමතිවරු ඇයි මේ පත් කරගන්නේ? ඔවුන් එක රාජ්‍ය ඇමතිවරයෙක්ට මාසෙකට වියදම මිලියන 5කට අධික සංඛ්‍යාවක් යනවා. මේ සෑම දෙයක්ම පත් කරගන්නේ මොවුන් නොදැනුවත් බදු මුදල් අවභාවිතා කළා තව දුරටත් මොවුන් සුඛ විහරණය ලැබීමටද මේ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම ජනතාව වන ඔබ මම නැවතත් අරගල කර යුතුයි. නැවතත් අහඬ නැගිය යුතුයි. නැවතත් අවදි විය යුතුයි. මොකද මේ රට ආරක්ෂා කර ගැනීමට මේ රට බුදවා ගැනීමට මේ වලනය වහ ඉහළ ගිහිල්ලා ගිය මාසෙ වෙනකොට ලංකාවෙන් 1,50,000කට අධික සංඛ්‍යාවක් ලංකාවෙන් ගිහිල්ලා තිනවා පහුගිය මාස දෙක වෙනකොට උද්දමනය 60%කට ඉහළ ගිහිල්ලා මොකද්ද මේ ඔබ මම ජීවත් වෙන රට මේ රට මේ අපේ අයිතිවාසිකම් හොරා ගන්න මේ රාජ්‍ය නායකයන් සිටින රට. එතකොට මොවුන්ට මේ දෙයින් මේ රට බුදවා ගැනීමට බේර ගැනීමට කිසිදු සැලැස්මක් තියනවද? කිසිදු පැහැදිලි වැඩපිළිවෙලක් තියනවද? ඒ දේවත් පේන්නේ නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවනවා කියලා මොකද්ද මේ විහිළුව? සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවට අද පාර්ලිමේන්තුවේ නැවතත් ඉන්නේ කවුද? අර එදා හිටපු පොට්ටුවේ හොරු ටිකම තමයි. රාජපක්ෂලා පිටිපස්ස දොරෙන් නැවත ඇවිල්ලා මේ වර්තමාන ජනාධිපතිවරයාගේ සුඛ විහරණය යටතේ ඒ රාජපක්ෂ වරුන්ට අවශ්‍ය ජනතාවට බය හින්දා තමයි මේ මර්ධනය ක්‍රියාත්මක කරන්නේ. ඒ හින්දා තමයි අර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ බියගුළු පනත් ඇස්සේ හැංගෙන්න මේ දේශපාලඥයන් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔවුන් ජනතාවගේ අවදි වීමට බයයි. අපි කෙලින් හිට ගන්න දවසට ජායකයෝ බයයි. අපි කෙලින් ඉඳගෙන ජනතාවට අභියෝගයක් වෙනකොට බයයි. ඒක තමයි අද මේ මර්ධනය හරහා අද මේ වර්තමානයේ වෙනකොට ඒ අරගල කරපු 1500කට අධික ජනතාවක් අරගල කරපු අයව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ බොරු චෝදනා යොදලා ජනාධිපති මන්දිර වලට ඇතුළු වුණා කියලා මේ කිසිම පදනම් විරහිත චෝදනාවන් එකතු කළා මේ මර්ධනය සඳහා මේ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නවා. මොකද මේ නායකයෝ හිතන ජනතාව මර්ධනය කළා බය කරලා ජනතාවගේ කඩ කට නිහඬ කරන්න පුළුවන් කියලා. මම ජනතාවට කියනවා අවදි වෙන්න. මේ රට ගරුක රටක් වෙනුවෙන් හරි දේ වෙනුවෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඒ දේ වෙනුවෙන් තමයි ඔබම හඬ නගන්නේ. ඒ දේ වෙනුවෙන් අපිට ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපි හඬ නගන්නේ. ඒ දේට අපිට අයිතියක් තියෙනවා. අපිට මාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස ලබා දී තිනවා. ඒ අරගල කිරීම වැරදිද කියලා මම අහන්න ඇති කැමති පාලකයන්ගෙන්. අපි අරගල කරේ මේ ජනතාව අරගල කරේ නායකයෝ අවුරුදු ගණනාවක් තිස්සේ අපිට අපේ ජීවත් වීමේ අයිතිය හොරා කාපු නිසා. ඒ දේ අපිව පාරට බැස්සුවේ මේ නායකයෝ. ඉතින් ඒ නැගී සිටිනවා නම් ඒ නායකයෝ අපිට හරි දේ කරන්නේ නැත්නම් හරි දේ කරන තාක්කල් මේ රටේ ජනතාව මේ නායකයන්ට විරුද්ධව නැගී සිටිනවා. ඉතින් ජනතාවන ඔබ මම කියන්නේ නිහඬව සිටින්න එපා. මේ වලට බය වෙන්න එපා. මේ මර්ධනයට බය වෙන්න එපා. අපි අරගල කිරීම අරගල කළ යුත්තේ රාජදේපලීව කතා කරන්න පුළුවන්. නිශ්ශබ්ද වෙන්න එපා. මේ රටේ උගත් බුද්ධිමත් පිරිස නිශ්ශබ්ද වෙලා හිටපු හින්දා තමයි මේ නායකයෝ අද මෙච්චර කල් හොරකම් කළා ඔය පාර්ලිමේන්තුවේ අවුරුදු ගණනාවක් වැජබලා හිටියේ. මීට අවුරුදු ගණනාවකට ඉස්සලා ඔබවම නැගී සිටියා නම් අද මේ පාලකයෝ මෙන්න මේ විදිහට ජීවත් වෙන්නේ නැහැ. මේ විදිහට හැසිරෙන්නේ නැහැ. අපේ දේපල අවභාවිතා කරන්නේ නැහැ. අද රාජපක්ෂ පරපුර මේ ඔබේ මගේ ධනය බිලියන ගණන් හොරකම් කරලා අපිට ගෑසුත් නැහැ, ලයිටුත් නැහැ. මේ අපේ ජීවත් වීමේ අයිතිය ඒගොල්ලන්ට විරුද්ධව හැඬ නැගුවා නම් ඡන්දයට පත් කරන්නේ නැතුව හොරුන්ට ඡන්ද දෙන්නේ නැතුව හොරුන්ව ගෙදර යවුවා නම් අද මේ දේ වෙන්නේ නැහැ. ඉතින් අවංක බුද්ධිමත් පිරිසක් වන ජනතාවන ඔබ නැගී සිටින්න, නොබියව නැගී සිටින්න. ඒ දේ නීතිඥ කණ්ඩායම නීතිඥයෝ එදා පාරට බැස්සා. එදා මිරිහානේ සිද්ධිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් නීතිය ආධිපත්‍ය වෙනුවෙන් අපිට ජීවත් වීමට සුදුසු රටක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපි නැගී සිටිය යුතුයි. ඒකට දැන් තමයි අවස්ථාව. ඉතින් මේ පාලකයන්ට අපේ අනාගතය හොරා කන්න දෙන්න එපා. අපි හෙට අනිද්දා වෙනකොට මේ රට කන්න නැති තත්ත්වයකටපත් වෙනවා. මන්ද පෝෂණය ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා අපිට කන්න නැති තත්ත්වයකටපත් වෙනවා. ඒ දේ සිද්ධ වුණත් මොවුන් මේ රාජ්‍ය ඇමතිවරුන් පත් කරගෙන මොවුන්ගේ ගෙවල් වලයි
ඔවුන්ගේ සැප පහසු නිවාහන් වලයි වාහන වලයි සෑම සියලු දේවකම වැජබෙනවා. නමුත් ඔබ මට ඇති අවසානයේදී ඇත් වෙලා තියෙන්නේ අපේ අධ්‍යාපනය අපේ ජීවත් වීමේ අයිතිය සෑම දෙයක්ම සෝරාගෙන. ඉතින් මම කියන්න කැමති තරුණියෝ වන ඔබ එන්න අරගෙන ඉස්සරහට එන්න ජනතාව වන ඔබ අපි අවදි වෙමු මේ ලංකාව බේර ගැනීමට ලංකාව වෙනුවෙන් සටන් කිරීමට නැවතත් අවදි වෙමු. ජය වේවා. සුබ සන්ධ්‍යාවක්. මම අරගලයේ නීතිඥ සංවිධානයේ නීතිඥ කනිෂ්ක ගුණවර්ධන බෙදිලා විවිධ තේමා හා විවිධ සටන් පාඩ මුල් කරගෙන එකින් එක සමග ආරවුල් කරගෙන ගැටුණා. ඊට පස්සේ අපි මීට මාස 4කට විතර කලින් අපි තේරුම් ගත්තා ජනතාවක් හැටියට අපේ ගැටුම් වලට වඩා අපි හැමෝටම පොදු වෙච්ච සමානතා තියෙනවා කියලා. ඒ සමානතා අපි තේරුම් අරගෙන වෙනස්කම් පැත්තක තියලා අපි ඔක්කොම අපගේ අප සෑම දෙනාගේම පොදු හතුරා වෙනුවෙන් පොදු හතුරාට විරුද්ධව සටන් කරන්න අපි පාරට බැස්සා. අපි ඒ විදිහට පාරට බැහැලා දින 100කට එහා කාලයක් අපි යම් පුද්ගලයෙක්ගෙන් අහුවොත් ඔබ අරගලයෙන් ලබාගත් ජයග්‍රහණය මොකක්ද කියලා ඔවුන් එකවරම කියයි අපිට රාජපක්ෂලාව එලව ගන්න ලැබුණා කියලා. නමුත් මම හිතන්නේ අපි රාජපක්ෂලාව එලව ගත්තට වඩා අපි ජනතාවක් හැටියට ඒක රාශි වෙලා ජනතාවක් හැටියට එකට යම් පොදු කටයුත්තක් සඳහා පෙළ ගැසිලා ජනතාවගේ හඬ මේ පාලකයන්ට අපි යම් පීඩනයක් එල්ල කරපු එක තමයි අපි මේ අරගලෙන් ලබාගත් ලොකුම ජයග්‍රහණය කියලා. ඉතින් අපි අරගලයේ තුලදී අපි පෙන්눔 කරා ඔය කාර් පිරිවරාගෙන පොලිස් නිලධාරීන් හිතන්න ඕනේ අපි අරගලයෙන් අවසාන වශයෙන් අරගලේ අවසන් ඉලක්ක සපුරගත්තද කියලා. යම් පුද්ගලයෙක් කියයි දැන් අපිට තෙල් තියෙනවා දැන් අපිට වාහන වල යන්න දෙන්න ගැටලුවක් නැහැ අපිට විදුලි කප්පාදුව සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා අපිට ආහාර වලින් විශාල ගැටලුවක් නැහැ ඒ නිසා අපි දැන් අරගලේ අපි ජයග්‍රහණය කරලා මෙතනින් එහාට අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා. නමුත් ඔබගෙන් ඇසිය යුතුයි. අපි අරගල කන්ට් එකයි අරගෙන ගෙදරට වෙලා කටවහගෙන ඉන්නද? අපි අරගල කරේ රාජපක්ෂලාව ගෙදර යවලා රජපුටුවට රාජපක්ෂලාගේ සහෝදරයෙක්ව පත් කරලා අපිව අපිට කරන්ට් තෙල් දීලා අපිව ෂේප් කරලා නැවත අර පරණ හොරු වලට විතරක් අපි තව අවුරුදු 2ක් වේවා 3ක් වේවා 4ක් වේවා නැත්නම් 10ක් වේවා අපි නැවතත් මේ විදියටම තෙල් කරන්ට් කෑම නැතුව පාරට බහැලා උද්ඝෝෂණය කරන්න වෙන තත්යකට වැටෙනවා. ඒ නිසා මේ දේවල් ඇත්ත වශයෙන්ම කියන්න විශේෂ හේතුවක් තියෙනවා මට. අපි අද කෝප් කමිටුවයි එදා තිබ්බ කෝප් කමිටුව අතර වෙනස කුමක්ද කියලා බැලුවහම අපිට තේරෙනවා කිසිම වෙනසක් නැහැ කියලා. ඉන්න හොරු ටික එහෙම්මමයි, හොරකම්මුත් එහෙම්මමයි. සිද්ධ වෙලා තියෙන එකම වෙනස තමයි ඒ ඉන්න හොරුන්ගේ තනතුරු වෙනස් කරගත්ත එක. 2022 අගෝස්තු 23 පවා මේ දැන් ඉන්න පාලකයන් සල්ලි හොරකම් කරලා තියෙන බවට කෝප් කමිටුවෙන් අනාවරණය වෙලා තියෙනවා. අද අපි QR සිස්ටම් එකකට තෙල් ගහනවා. ඔබ දන්නවා QR සිස්ටම් එකකට තෙල් ගැහුවාම අපිට අවශ්‍ය වෙලාවට හිතුන වෙලාවල් වලට අපේ වාහන භාවිතා කරන්න හැකියාවක් නැහැ. අපි ගමනක් යනකොට අපිට දෙපාරක් හිතන්න වෙනවා. අපි සතියේ ගමන් බිමන් අපි යම් සැලැස්මක් කරනු සිදු කරන්න වෙනවා. මොකද අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තියෙන්නේ අපිට සීමිත ප්‍රමාණයක්. මොකද ඒකට හේතුව මේ රටේ ජනතාවට අවශ්‍ය තරම් දේවල් ලබා දෙන්න තරම් අපේ රටට මුදලක් නැති බව කියලා තමයි අපේ දේශපාලඥයන් අපිට පෙන්වා දීලා තියෙන්නේ. නමුත් මේ 225ට හරියට ආහාර ලබා දෙන්න
ආහාර නැහැ. ඔවුන් මන්ද පෝෂණය පෙළෙන තත්යකට ඇවිල්ලා තියෙනවා. නමුත් අර පාර්ලිමේන්තුවේ ඉන්න බබාලට කෑම කන්න ඇති තරම් පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කෑම තියෙනවා. ඒකට හේතුව අපිට එක හැන්දක්, උන්ට එක හැන්දක්. උන්ට එක නීතියක්, අපිට වෙන නීතියක්. මේ රට අද රටක් විදිහට ලෝකෙට විහිළුවක් බවට පත් කරලා තියෙනවා. අද අපි ක්‍රිකට් මැච් එකක් සමාජ මාධ්‍යයේ බංග්ලාදේශ වගේ රටවල් වල ඉන්න පුද්ගලයන් ඇවිල්ලා අපිට ලෝන් ලංකා කියලා අද අපිව හාස්‍යයට ලක් කරලා අපිව විහිළුවට ලක් කරනවා. මතක තියාගන්න. මුන් මේ 225 සහ ඔවුන්ගේ හෙන්චායන් මේ රට සම්පූර්ණයෙන් විනාශ කරලා තාම මේ රටේ පැන නැගෙන සෑම ප්‍රශ්නයක් පස්සෙන් පන්න මහා පරිමාණ අපරාධකාරයෝ එහෙම නැත්නම් බැංකු කඩපු හොරු වගේ අල්ලලා අභූත චෝදනා ගොනු කරලා අර අසුචි වලවල් උතුරා යන බන්ධනාගාරවල හිර කරලා තියන්නේ. ඔවුන්ගේ කටවල් වහලා නිශ්ශබ්ද කරවන්න. අපේ අරගලේ විහිළුවක් හැටියට කිසිම අවස්ථාවක කිසිම යුතු නැහැ. මතක තියාගන්න මේ අරගලේ සිදු කරනකොට අපි වගේම අරගලේ සහ මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරපු අපගේ සහෝදරයන් 10 දෙනෙක් පමණ විවිධ හේතුන් නිසා රඹුක්කන සිද්ධිය වැනි විවිධ හේතුන් නිසා අප අතරින් වෙන් වී යනවා. ඔවුන් කවදාකවත් මේ පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ අරගලේ කරපු අහිංසක සාමකාමීක උද්ඝෝෂකයන්ව දඩයන් කරන්න නෙමෙයි. මේ රට බංකොලොත් කරලා මේ රට නැති කරපු දේශපාලන තක්කඩියන්ව අත්අඩංගුවටගෙන ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න. ඉතින් මීට අමතරව මට තව දෙයක් මතක් කරන්න අවශ්‍යයි. මේ වෙනකොට පාස්කු වසර ගණනක් වුවත් අද වෙනතුරු පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ කිසිම මොලකරුවෙක්ව කිසිම අධිකරණයකින් වරදකරුවෙක් කරලා නැහැ. නමුත් පාස්කු ප්‍රහාරය ගැන කතා කරපු එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයේ යම් කරුණු පිළිබඳ අනාවරණය කරපු ෂෙහන් මාලගලා ඒ වගේම සිරිදේ නිසා අපි දන්නවා අද විශාල පිරිසක් තරුණියෝ විශාල පිරිසක් අපේක්ෂා බංගත්වයට පත් වෙලා මේ රට අතහැරලා වෙන රටවල් වලට ගිහිල්ලා තියෙනවා. ඒ ඉතාමත් කනගාටු තත්ත්වයක්. මොකද ඒ අපේ රටේ අනාගතය අද ඔවුන් මේ රට ගැන කලකිරීලා ඔවුන්ගේ විවිධ අවස්ථා සොයාගෙන පිට රටවල් වලට ගිහිල්ලා තිනවා. කෙසේ හෝ මේ රටේ අනාගතයේ ඉන්නේ කොහොමද? මේ රටේ ඉතුරු වෙලා ඉන්න අපි මේ රට ලෝකේ